අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 253 වෙනි භාවනා වැඩමුළුවේ අපේ ධර්ම දේශනාවේ පළවෙනි ධර්ම දේශනාව පළවෙනි දවසේ අපි එල්මිලා තියෙන ධර්ම දේශනා පැයටයි හොඳයි සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතස්සෝ ීමා භික්ඛවේ පටිපදා කතමා චතස්සෝ අක්ඛමා පටිපදා khama පටිපදා ධම්මා පටිපදා සමා පටිපදාති තී ගරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බණ භාවනාවකදලා ඉන්න වෙලාවේ ඒක සඳහා විවිධාකාරින් අනුග්‍රහ කර ඉන්න වෙලාවේ හැමදාම මේ වගේ පැයක පමණ කාලයක් ධර්ම දේශනා නැත්නම් ධර්ම ශ්‍රවණ නැත්නම් සුතමය අනුග්‍රහිතයක් දක්වනවා. ඉතින් මේ විදිහට අපි සමස්තයක් වශයෙන් ඒ වගේ වැඩ භාවනා වැඩමුළුවේ කරන නිසා හැමදාම පැයක් ධර්ම දේශනා සඳහා වෙන් කරලා තියෙනවා. මේ විදිහට අපි පුද්ගලිකව වගේම සමස්තයක් වශයෙන් කළ යුතු අනුග්‍රහ රාශියකින් තමයි අපිට මේ ලැබිච්ච වටිනා වැඩමුළුව නේවාසික භාවනා වැඩමුළුව සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හැම කෙනෙක්ම දන්නවා ඇති, හැම කෙනෙක්ම වග වෙනවා ඇති මේ භාවනා කිරීම සඳහා අවස්ථාව ලබා ගන්න කොච්චර කරදරද කියලා. කොච්චර අමාරුද කියලා. කොච්චර වෙලාවක් ලබා ගන්න අමාරුද අපේ පුද්ගලික ජීවිත කාලසටහන් වල හැටියට. ඊට පස්සේ මෙහෙන් වෙලාව ගන්න එක ඊට අමාරුයි. ඊට පස්සේ මෙහෙන් කොරෝනා නානා ප්‍රකාර ප්‍රශ්න තමයි අපි ගත්තේ. නිසා හැම කෙනෙකුටම සතුටක් ඇති. වැඩමුළුවට කොහොමද සම්බන්ධ වුණානේ. අනික් පිරිසත් අපි වගේම හොයලා මේකට යෙදිලා ඉන්න පිරිසක් මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එතන සතුටක් තියෙනවා. ඉතින් මේ සතුට සඳහා Taman ඒකට ගත්ත ප්‍රයත්නය අනුව Tamanගේ ප්‍රයෝග ඥාන පිළිබඳ සතුටකුත් ඇති. නිකම්ම නිකන් හිටියනම් මේක හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ සතුටින් මෙතෙන්ට ආවට පස්සේ මෙතන ඉන්නේ ඔක්කොම ඒ සමාන ඇත්තෝ. අහම්බෙන් ආපු කවුරුවක්වත් නැහැ. ඉතින් එතකොට ඒ පිරිසට අර මෙතෙන්ට එන්න කරපු මේ ගත්ත ප්‍රයත්න ප්‍රයෝග ඥාන ප්‍රමාණවත්ද වැඩමුළුවේ සාර්ථකත්වයට කියන එක වෙන ප්‍රශ්නයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ බොහෝ කාලයක් පෙරුම්දම් අනුවත් උගන්වීම අනුවත් මෙතෙන්ට එන්න තිබිච්ච කුසලතාවය දක්ෂකම ප්‍රයෝග ඥාන මදි මේක ප්‍රයෝග සාර්ථක වෙන්නේ. ඒ නිසා නිකන් හිටියට වැඩි හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන එක අපි 253 අවස්ථාවක් කරලා තියෙනවා මේ ශාලාවේ. ඒකට කියන්නේ අපි කොහොමද මේ වැඩසටහනට භාවනාවට අනුග්‍රහ කරන්නේ කියලා. ඒක නිසා ඒකට කියනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒක මේ වෙනකොට ඇත්තටම මුද්‍රණය වෙලක් තියෙනවා. ඉතින් මේ අනුග්‍රහිතයෙන් අදහස් කරන්නේ අපි මෙතෙන් ආපු එක වැඩක් කරගෙන යන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ වචන නැත්තම් පාරිභාෂිත શબ્දමාලාවේ දීලා තියෙන්නේ පංචෛ භික්ඛවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ති ආජ තේතෝපල විමුක්ති සමාපත්‍ය ආජ පඤ්ඤාපල විමුක්ති ආජ පඤ්ඤාපල විමුක්ති සමාපත්‍ය ආජ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් ළඟ අපි ළඟ යම් ප්‍රමාණයකට දියුණු පවණු කරගත්තේ යම් සම්මාදිට්ඨියක් තියෙනවනම් මෙතෙන්ට එනකන් හදාගත්ත සම්මාදිට්ඨිය අවසානයේ මාර්ගඵල සම්මාදිට්ඨියකට නැත්තම් චේතෝඵල මේ පඤ්ඤාඵල සම්මාදිට්ඨියට කොහොමද දියුණු කරන්නේ? ඒක නිකම්ම නිකම් වෙන්නේ නැහැ. ඒකට කල යුත්තක් තියෙනවා. අන්න ඒ ටික ගොනු කරලා දක්වන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පස් ආකාරයකින් අනුග්‍රහ කරන්නයි කියලා. පස් ආකාරයකින් අවශ්‍ය සබ භාසුකම් ටික සප්පාය කරනු සලසලා දෙන්නේ කියලා. ඒකට අපිට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒක ඒ සාමාන්‍ය බුද්ධිය මිනිස්සයා කියන සතාට සාජාසින් උරුම වෙලා තියෙනවා. උප්පත්තිය තියෙනවා. නමුත් අපි ඒක කවදාවත් වැඩ ආරන්නේ නැහැ. අපි වැඩ ආරන් තියෙන්නේ මේ කාමභෝගීන් ඉදරම් පිනවන වැඩවලට.
එහෙම ඉඳලා අපිට දැන් භාවනා වැඩසටහනට ආවනේ. ඒ නිසා අපි සෑහෙන දුරට ඉස්සරහට අවිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන් සඳහා විශේෂ වූ ඒ සුවිශේෂ වූ අනුග්‍රහිත දක්වනට ඉස්සලාම දක්වන්නේ සීලානුග්‍රහිතාච හෝති සමං තමයි මේ සමාදන්ව රකින්න සීලයට ගැළපෙන විදිහට කටයුතු කරන්න ඕන. එහෙම නැතුව මෙතෙන්ද මේ සිල්ලුතුන් සඳහා දෙන බත් කණ්ඩෙන්න එපා. මේ බත් දෙන්නේ මෙන්න මේ විදිහේ සීලයක් රකින්න ඇත්තෝ. ඒ දන් දෙන ඇත්තෝ සිල් රැකලා දෙන්නේ. නමුත් ඊට වැඩිය ටිකක් අපි අටසිල් සමාදන් වෙලා අර ඒ දායකයා විසින් දෙන සිව්පසේට අපකාර වෙනවා නැත්නම් අපි ඒකට අපිට කැපයි. ඉතින් ඒ නිසා අපි සීලානුගහිත වෙන්න ඕන. ඉතින් සීලානුගහිතේ කියනකොට අපි මේ සිවුරු පෙරවගෙන ඉන්න ඇත්තන්ගේ නෙවෙයි සාමාන්‍ය සුදු ඇඳපු ඇත්තන්ට අටසිල් සමාදන් කරනවා. ඒක මේ නිසරණමනේ ගත තීන්දුවක්. එහෙම අටසිල්ම විය යුතුයි, දසසිල් විය යුතුද, පංචසිල් විය යුතුද කියලා එහෙම එකක් නැහැ. නමුත් ඒක මට්ටමකට ගන්න. ඉතින් මේ 253 කියලා කියන්නේ අපි කාලයකට පස්සේ ගිහියත්තන් වෙනුවෙන් කරන ලද වැඩමුළුවක්. ඉතින් පහුගිය ටිකේ ගොඩාක් අපි වැඩමුළු කරන්න සිද්ධ වුණා. එක්ක වෘත්තීය වශයෙන් රැකියේ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගන්න ගුරු වෘත්තිය ලැබපු ඇත්තෝ. එහෙම නැත්නම් පැවිදි ඇත්තෝ, පිරිවෙන් ඉගෙන ගන්න ඇත්තෝ, එහෙම නැත්නම් පිරිවෙන් වල උගන්වන ඇත්තෝ අනේ විනය නීති ශික්ෂාපද සත්‍ය පහකට සලකන්නේ. අපිට හරි ලොකු වෙනසක් පේනවා මේ වැඩි මේ සිල් රකින්න නැත්නම් මේවට සම්බන්ධ වෙන උපාසක උපාසිකාවන් සහ ඒ වගේ මොකක් හරි වෘත්තියකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ආපු ගමන් හරිම මාර්ගයේ සීලයකට සමාදන්. ඒ වෘත්තිය ඉහළට යන්න යන්න සිල්පද වල දුර්ලභමක් පේන්න තියෙනවා. ඒ නිසා ඒ ඇත්තන්ට මේ සීලානුග්‍රහිතාච හෝති කියලා මේ Taman සමාදන්ව රකින්න සීලයට තරම් වෙන විදිහට ජීවත් වෙන්න ඕන කියන එක හේතු ගන්න දෙන්න අමාරුයි. ඒ වුණාට ඇත්තටම බලනවා නම් අපි සාමාන්‍ය ස්වරූපයෙන් බැලුවොත් නිසරණ වනේ ඒ ඇත්තන් වෙන්නේ වැඩි කාල වේලාවක් යොදවලා වැඩි ප්‍රයත්නයක් යොදවලා කොහොම හරි බලනවා. මොකද මේ වෘත්තිය කරන අය මිනිස්සුන්ට කොහොම හරි මේ පණිවිඩය ගෙනියයි. පැවිද්දෙකුට මේ පණිවිඩය දුන්නොත් පැවිද්දා පණ තියෙනකන් ඕක ඉතින් කාටද කියලා දෙයි. ඔය ඇත්තලොත් ඒක වෙන්නේ නැහැ කියලා මම මෙහෙම කියනවා නෙවෙයි. නමුත් අරගොල්ල වෘත්තීය වශයෙන් බැඳිලා තියෙනවා. කොහොම හරි මේ පණිවිඩය අමාරුවෙන් හරි දුන්නොත් ඒගොල්ලන්ගේ ලොකු ගමනක් යනවා. ඉතින් ඒ නිසා මේ වගේ වැඩ පිළිවෙලට වගේ නෙවෙයි අපේ සංඝයා වැඩියෙන් යෙදෙනවා ඒ පැවිද්දෝ එන වෙලාවට. එතන වෘත්තීයම වශයෙන් දෙපාර්තමේන්තුවෙන් කවුරු හරි ආවනම් අපි වැඩියෙන් මේට වැඩි යොදවනවා. හැබැයි චර්යාව නම් ඒක මට විතරයි කියන්න පුළුවන් මම කියනවා. කනගාටු දායකයි. ඒ නිසා ඔයගොල්ලෝ උඩ යන්න එපා. ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. යම් කිසි කෙනෙක් ඒ තරම් දුෂ්කර දුර්ලභ කෘත්‍යයක් කරනකොට Tamange හැසිරීමේ අඩුපාඩුකම් වුණොත් මේ තරම් නොවන එකක් අපි ප්‍රසිද්ධියේ දඬුවම් කරනවා. නැත්තම් කන කපලා එළියට දානවා. බෙල්ල ගලවලා අතර දෙනවා බලබලයි. ඒ මොකක්වත් නිසා නෙවෙයි. මේ වැඩි වෙන්නේ නැහැ. අනික් අයටත් පහ කරදරයි එකේ. ඒ නිසා මේ කාරණාව අනවශ්‍ය විදිහට හිතට කරදර ගන්න එපා. නමුත් අටසිල් දන්නේ නැත්නම් අහගන්න ඒක ලියලා රකින්න. දෙක සුතානුග්‍රහිත මේ වගේ දවසට පැයක් විතර අපි ඔක්කොමලා යමක්කමක් දන්න මිනිස්සුනේ. අපි වැඩි හිටියෝනේ. නමුත් මෙතෙන් ආවට පස්සේ පොඩි දරුවෝ වගේ පැයක්ම එක තැනක ඉඳගෙන බණක් අහනවද බලන්න ගෙදර ඉඳද්දි කරන්නේ නැහැ. එහෙ දුවන ගමන් මෙහෙ දුවන ගමන් පොල් ගන්න ගමන් පොංචි කඩන ගමන් තමයි බණාන්නේ. මෙහෙ නෑනේ. මේක අපිත් ගෞරව කරලා සලකනවා. ඒ වගේම ගෞරව කරලා සැලකිය යුත්තක්. ඒක අනුග්‍රහිතයක් මේක. සප්ප සම්පත් ලැබලා දෙන්න ඕනේ මේ බණ ඇහිීමට අපි ඒ සඳහාම සදී පැහැදී සිටගෙන බණ අහනවා. අනික් වෙලාවට බණ ඇහෙනවා. දැන් අහනවා. අන්නේ දෙකේ වෙනසට අපි කියනවා අහන බණට කියනවා අනුග්‍රහිතයක් කියලා. සුත අනුග්‍රහිතේ මේකෙන් පොතේ දනුව ශ්‍රුතමේ ඥානය බෞසුත භාවය කියලා මංගල කාරණාවල තියෙන කාරණා අපිට ලැබෙනවා. හැබැයි මේකෙදි කියන බණ මේ කරන වැඩේට අදාළ බණ. අනික් ඇත්තට අපිට වැඩි අටුවාගේ පුදුම දැනුමක් තියනවාද? අපිට මේ කියලා දෙන්න විශේෂ දෙයක් ඇත්තෙම නැති තරම්. ඕන කෙනෙකුට ඕන දැනුමකට යන්න පුළුවන් අද. නමුත් මෙහෙදී ඒක මතක් කරලා සුතාරුං ගහිතේ පිනිස පැයක් වෙන් කරලා අපි
ඒකටම ගැලපෙන සූත්‍රයක් ගන්නවා. අපි දැන් මේ කතා කරේ මෙතෙක් වෙලා අනුග්‍රහිත සූත්‍රය ගැන. ඔය ධර්ම දේශනාව සඳහා ගන්නේ අපි ඒ පටිපදා සූත්‍රය. පටිපදා සූත්‍රය තමයි මම අර මූල පාඨය දවසේ ධර්ම දේශනා පාඨය ඉදිරිපත් කරේ. නමුත් අපි තා පොඩ්ඩක් මේ අනුග්‍රහිත සූත්‍රයේ දිගේ ගිහිල්ලයි අපේ දවසේ බණට එන්නේ. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. අපි දවල් පැයකට කිව්වට පැයකට වැඩි පොඩ්ඩක් වෙලා ගිහිල්ලා භාවනා කරන අය තමයි බණ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් සාකච්ඡාවට ලක් කරනවා. ඉතින් ඒ සාකච්ඡා අනුග්‍රහිතය බණ භාවනා කළ මේ ජීවිතේ නිවන් දකින්න සරුවඥ නෛර්යානික ශාසන විතරයි තියෙන්නේ. අනික් ශාසන වල තියෙන පොත් සාකච්ඡා කරන්න තහනම්. ඒවා සුද්ධ ලියවිලි ඒක සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒක දේව භාෂිතයක්. අපි කොහොම සාකච්ඡා කරන්නේ? සාකච්ඡා කරුවොත් සදාකාලික අපායට යනවා. එහෙම සැක කරන්න බෑ. සරුවචන් වහන්සේ සරුවඥයි සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සරුවචන් වහන්සේ මෙච්චර ලස්සන මේක විස්තර කරලා කියනවා එකක්වත් සාකච්ඡා කරන්න නැතුව බාර ගන්න එපා. බාර ගත්තොත් මගේ ගෝලියෝ නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම ඇත්තද නැත්ද කියලා බලලා ගන්න. ඒ නිසා අපිට ගැළපෙන විදිහට ඉඳ ගන්නකොට මොකද්ද වැටෙන්නේ? එවිදිනකොට සක්මන් කරනකොට කොහොමද වැටෙන්නේ? භාවනා මධ්‍යස්ථාන ඇතුළේ අපි දාන ගන්නකොට මොනවද අපිට වැටෙන්නේ? මූණ අතපය හොදනකොට දත් මදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට මොනවද වැටෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. මොකද ඒක අපිට අධිකාරී ශක්තියක් තියෙනවා. අපිට චරිතයෙන් සපෙලා කියන්න පුළුවන්. අපදානේන සම්පායති කියලා තියෙනවා. ඉතින් ඒක නෛර්යානික සාසනික විතරයි තියෙන්නේ. ඒක තමයි වෙන්න ඇති අපි ළඟ මෙතෙක්කල් නොතිබ්බ දේ. අපි අරයා කියපු දේ මෙයා කියපු දේ එක එකනට කයිවාරු කියලා හිටියට මට දැන් මෙතනදී සිදුවෙන දේ මොකද්ද කියන එක අපි සලකලා තිබුණේ. අපි ඒක සාකච්ඡාවට ලක් කරලා තිබුණෙත් නැහැ. විශේෂයෙන්ම සාකච්ඡා කරන මඬුල්ලක් අද ලෝකේ නැහැ. ලෝකේ තියෙන්නේම අනුන්ගේ දේවල්, අතීතයේ දේවල්, වෙන්න තියෙන දේවල්, අරයාගේ දේවල්, මෙයාගේ දේවල් වල්පල් විතරයි. ඒවා තන්නේ කර අසුචි වලක්. ජනමාධ්‍යයෙන් අද එළියට දෙන දේවල් අසුචි වලක්. මේ මට දැන් මොනවද වැටෙන්නේ කියන එක අහලවත් නැහැ. ඉතින් ඒක නිසා සාකච්ඡානුගහිතේදී අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි ඒක කරන්නේ නැත්නම් ඒක සාර්ථකුනේ නැත්නම් වැඩමුළුවේ වැඩක් නැහැ. අර එනකොට ගෙන ආපු මැටි මොලේම තමයි අපහු යන්නේ. නමුත් Tamange කතාවුණු ඉදිරිපත් කර ගන්න හම්බුනොත් අපිට තේරෙනවා මේ වදියා බැලිය හැකි විවිධ පැතිකඩ තියෙනවා. සරුවචනාංශයක අපිට ලෝභ නැතුව පෙන්ලා දීලා තියෙනවා. අපි කැමති නම් බාර ගන්න පුළුවන්. මේ සාකච්ඡානුගහිතේදී හැරවුන් ලක්ෂය එනවා අපේ. ඉතින් තමයි අඹරලා ගන්න මේක රත් කරලා යකඩේ තලනවා වගේ. ඒ නිසා සාකච්ඡාව හරීම සජීවී. මම හිතනවා හොඳම වෙන තැනක් තමයි නිසන්වනේ. අපි ඒක අනිවාර්යයෙන්ම වග වෙලා කරනවා. ඉතින් මට බොහොම සන්තෝෂයි මම වගේ පටන් අරගත්තට දැන් කීප නමක්ම ඉන්නවා අපිට. යගේ සාකච්ඡාවක් කරලා කාට හරි පොඩි අත්උදව්වක් දෙන්න, අත්ලක් දෙන්න, තල්ලුවක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔක්කොමල වැඩ ගන්න නැති වුණාට වැඩ ගන්න එකනා දෙන්න නිසා අනිකයට ලොකු ධෛර්යයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ හරියට ලෙඩේ කියන්න පුළුවන් නම් බේත තියෙනවායි කිය. උගක් වෙනකොට අපි ලෙඩේ හඳුනන්නේ නැති බේත් බොන රුගියක් හදාවිලා තියෙන එකයි මේ කොවිඩ් වගේ පරංගේ වසංගත පැතිරෙන්නේ එක එක්කත් ලෙඩේ දන්නේ නැතුව බේත් බොන්නේ. මේකේ නෑ. මේකේ ලෙඩේ කියලා ගුණාගුණ බලලා බේත දුන්නාම හරි ගියාම ලොකු වෙනසක් ඒ වෛද්‍ය ශාස්ත්‍රයට සිද්ධ වෙනවා. නැත්තම් ධර්මයේ ශාසනයේ සජීවී වෙනවා. ඒ විදිහට සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ ලැබුණත් ඒත් අර කිව්වාගේ නිකම්ම වෙන්නේ නැහැ වැඩේ. ඒකට වාඩි වෙලා සමත භාවනාව කරන්න ඕන. එහිමේ දුවන හිත වඳුරු හිත එක අරමුණක තබා ගැනීමේ මොකද්ද ප්‍රයත්නයක් කරන්න ඕන. ඒක නිකන් හරියට ඉරක් ගහලා ඉර දිගේ අකුරු ලියාගෙන යන්න පුරුදු වෙනවා වගේ. ඉර ගහපු නැති කොලයක අකුරු ලියන්න පුළුවන්. නැවතට පුංචි කාලේ එහෙම කරන්නේ නැහැ නේ. තනි රූල් නෙවෙයි ඩබල් රූල් දාලා කියනවා ඉස්පිලි පාපිලි මෙහෙම එන්න ඕනේ කොම්බුව මෙහෙම එන්න ඕනේ කියලා අර ඉරක් දිගේ අකුරක් ලියාගෙන යන හැටි. ඒක තමයි සමතනුග්ගහිතය කියන්නේ. ඉතින් ඒකට හරියට ශිල්පේ දැනගෙන සමීකරණේ දැනගෙන ජප මන්ත්‍රය දැනගෙන හරියට වැඩේ කරන්න ඕන. ඊ ගාවට විපස්සනානුග්ගහිතේම හිත කී කරුණාට පස්සේ යකඩේ රත් කරගත්තාට පස්සේ මේකේ අම්මතර වැඩ ගන්න පුළුවන්.
අර සමතනුග්‍රහිතෙන් කරන්නේ එකලස් කරගන්න එක. එහෙම නැත්නම් කොණ්ඩේ නිකන් පීරලා ගැට ඇරලා අරගන්න එක. විපස්සනා කියලා කියන්නේ කොණ්ඩ මොස්තර දාන එක. මොස්තර දානද හොඳට ගැට ඇරලා කොණ්ඩේ පීරන්න ඕනේ. මං කියන්නේ ගෑනු අයගේ පිරිමිත් දැන් ඉන්න කොණ්ඩ මොස්තරකාරයෝ විල්ලෙජ්ජයි කියන්නේ. කෙසේ නමුත් ගැට ඇරලා පීර ගන්න ඕනේ. එහෙම නැත්නම් ලෑල්ලක් කපන්න ඉස්සෙල්ලා ඉර ඇඳ ගන්න ඕනේ. ඉර දිගේ තමයි කපන්නේ. ඉරනකොට ලීයක් කරනකොට ඔය කාන්තාපක්ෂයේ ඇඳුම් කපනකොට පතරොම තියලා ඇඳගෙන ඒක දිගේ කපන්නේ. අන්නේ ඇඳගෙන කපන එකට අපි කියනවා සමති කියලා. ඊට පස්සේ විපස්සනා අනුගහිතය කියලා ඒ හැකියාවල් දිනු කරගත්ත හිතෙන් මෙතෙක් කවදාකවත් නොකරපු අම්මතර වැඩ වගේක් ගන්න පුළුවන්. එතකොට තමයි මනුස්සකම වැඩමුළුවේ සාර්ථකත්වයේ අපේ වෙනස ඇති වෙන්නේ. ඒකට අපි කියනවා ප්‍රතිපදාව කියලා. ඉතින් මේ පහෙන් අනුග්‍රහ කරන පිරිසක් අපි. එහෙම නැති පිරිසක් තමයි පිටතින් ඉඳගෙන සද්ද කරන්නේ. වෙනම ලෝකයක් තියෙනවා. ඒකක්වත් නැහැ ඒගොල්ලෝ ගා. සීලානුග්‍රහිතයක් නැහැ, සුතානුග්‍රහිතයක් නැහැ, සාකච්ඡානුග්‍රහිතයක් නැහැ, සමතයක් නැහැ, විපස්සනාවක් නැහැ. ඔන්න ඔය කුණු වර්පේ තමයි මෙතෙක් කල් අපි ජීවිතේ කරලා තියෙන්නේ. සංසාරේ පුරාවට මෙහෙම පිළිවෙලක් තියෙද්දි අපි නන්නත්තර වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා හෙට අනිද්දා වෙනකොට ඔය වැඩි හොඳට තේරෙනවා. තමන්ගේ භාවනාව අර ඉරක් ගහලා ඉර දිගේ ලියන්න පුරුදු වෙනවා වගේ කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කරලා තියෙන්නේ. අපි වගේම අනුන්ට සැප කියලා ස්තුති කරලා තෑගි වශයෙන් මොනවද දීලා තියෙන්නේ. අපිත් සැපය තෑගිය කියලා මොකද්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අපිටම වින කරගෙන තියෙන්නේ කියලා. ඒක නිසා ඒ විදිහට අපි කාලසටහනක් ඇතුව පිටිසක් එක එක අම්මලාගේ දරුවෝ එක එක රුචිකත්ව ඇති ඇත්තෝ ඇවිල්ලා මේ වැඩක් කරගෙන යනකොට අපි අර ගුණයක් ගැනීම සඳහා එක එක වැඩමුළුවට එක එක සූත්‍රයක් තේරුම් ගන්නවා. සූත්‍ර කියලා කියන්නේ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ ගෝල බාල පිරිසට උගන්වනකොට පාවිච්චි කරපු දැනුම එහෙම නැත්නම් විශේෂ කාරණා කියලා කියනවා. ඉතින් ඒකට සූත්‍ර පිටකය කියලා එකක් තියෙනවා. ඒකේ සාමාන්‍ය ඔක්කොම බැලුවොත් 15000ක් විතර සූත්‍ර තියෙනවා. එක එක මාතෘකා යටදී. ඊට පස්සේ විනය කියලා එකක් තියෙනවා. ඒක තමයි සීලානුගහිතය කියලා තියෙන්නේ. අරණ්‍යගත කරනකොට ඒ අරණ්‍යක පැවතුම් පැවතුම්. උපසම්පදා භික්ෂුවගේ පැවතුම් පැවතුම්. භික්ෂුණියගේ, සික්ඛමානාවගේ, සාමණේරයෙක්ගේ, සාමණේරියක්ගේ, ගිහියෙක්ගේ පැවතුම් පැවතුම් ටික ලියලා තියෙනවා. ඉතින් ඒකත් ලොකු පොත් 5ක විස්තර තියෙනවා. ඉතින් මේ විදිහට ධම්ම විනය දෙක තියෙනවා. ඉතින් ඒකෙදී සූත්‍ර පිටකයේ තමයි ලෝකේ තියෙන රටවල් වලින් ලංකාව වැඩියෙන්ම කීර්ති නාමය දිනාගෙන තියෙන සූත්‍ර පිටකයේ. ලෝකේ තියෙන රටවල් වලින් ඕනම වෙලාවක සූත්‍ර පිළිබඳව දැනුමේ ලංකාවට ප්‍රධාන තැනක් ලැබිලා තියෙනවා. ඒ ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට උනත් දැනට ගොඩාක් වෙලාට බෝධි ස්වාමීන් වහන්සේ තමයි කරන්නේ. තනි පුද්ගලයා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳම පරිවර්තනයේ තියෙන්නේ ලංකාවේ කරපු බුද්ධ ජයන්ති පරිවර්තනය. ඒක විශාරද මණ්ඩලයක් ඉන්නා. ඒ වගේ පාලි දැනුමත් හොඳයි. සූත්‍ර පිටකයට අපි දක්ෂයි. ඉතින් ඒකෙන් එකක් තමයි අපි අරගන්නේ. අපි මේ ප්‍රතිපදා විදිහට ගන්න. ඉතින් මේ සූත්‍රයත් කියන්නේ පටිපදා සූත්‍රය කියලා. ප්‍රතිපදා කියන්නේ ටිකෙන් ටික. පියවරෙන් පියවර. තෝක තෝකං කණේ කණේ කියලා තියෙනවා. ටිකෙන් ටික මොහොතින් මොහොත කරගෙන යන වැඩක්. එක සැරෙන් යන්නේ නැහැ. දිග යන වැඩ, කල්ල්ලන වැඩ එහෙමයි. ඉතින් අන්නේ පටිපදාව සරුවචනාගේ ශාසනයේ නැත්තම් ධර්මයේ අත්‍යන්ත ලක්ෂණයක්. ආවේනික ලක්ෂණයක්. මේකෙදි පුද්ගලාරෝපණය කරනකොට එක එක පුද්ගලයාට පුත්‍රජානනාංශේ දකින්නවා ගොඩ ගිය මහෞත්මයන් වහන්සේ නමක් විදියට කෙනෙකුට මේ ප්‍රතිපදාව හතර ආකාරයකින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ අද අපි සාකච්ඡාවට ගන්න හදන්නේ අක්ඛමා ප්‍රතිපදා කියන එක. අක්ඛමා ප්‍රතිපදා කියන්නේ එක එකනාගේ නොරිස්නුම් ගති. මං අරකට කැමති නෑ, මේ මේකට කැමති නෑ, අරකට කැමති නෑ, මට මේක ඉවසන්න බෑ කියලා අපි ළඟ නොයිවසනාසුළු රාශියක් අපි ළඟ තියෙනවා. ඒකෙන් තමයි අපි දෙන්නේ වෙනස් වෙන්නේ. අපි උප්පත්තියේදී පටන් ගන්න ක්‍රමයේදී අපි ඔක්කොම එකයි. අවුරුදු 6 පෙන්නට පස්සේ ආයෙක රුචිකත්වය මෙයාට ගැලපෙන්නේ නැහැ. ඊයේ රුචිකත්වය අදට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ රුචිකත්වයට පෝර දාන්න තමයි ඔය ජාත්‍යන්තර සමාගම්
মাল্টি බිලියන් කම්පැනිස් තියෙන හැබැයි ඒක ඒකාන්තෙම අපායට ගෙනියනවා. කැමැති දේ දෙනවා. මෙලවදීමත් දඬුවම් දෙනවා. මරණයට පස්සෙත් අපායට යනවා. බුදුජාන් වහන්සේ මේ අක්කමා ප්‍රතිපදාවේදී තේරුම් ගන්නවා අපිට මේ නුරුස්නාසුළු ගතියක් ඇති වෙන නිසා අපි දවසේ කොච්චර පව් කර ගන්නවද කියලා. ලැබෙන දේ සතුටු නැහැ. නොලැබිච්ච දෙයක් ගැන කල්පනා කර දරුවන්ට මේක ලැබෙන්න ඕනේ, අම්මට අප්පට මේක ලැබෙන්න ඕනේ, අපේ රටට මේක ලැබෙන්න ඕනේ කියලා වැඩේම ලැබිච්ච දේ ඉක්මවලා හිතනවා. ලැබිච්ච දේ ගැන කර බැලුවොත් අපිට මේ සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙන කි තාමත්ම දුර්ලභ දෙයක්. දවසේ කොයි වෙලාවද අපිට මතක් වෙන්නේ? මෙහි ඉනකොට නම් ওই බුදු පිළිමේ පේනකොට සංඝයා වහන්සේලා දකින්නට මතක් වෙයි. ගෙදර කොට ඉන්නකොට බලන්න. මේ මට මේ කලාතුරකින් හම්බෙන කලකිනි බුදු කෙනෙකින් උපදින්නේ කියලා හිතන කොච්ච වෙලාවද හිතෙන්නේ කියලා බලන්න. ඒ දුර්ලභ දේ මතක් නැහැ. ඒකෙම මනුස්සත්ව ප්‍රතිලාභය ලැබිලා තිනවා ඉස්පිරිතාලේ ගිහිල්ලා බලන්න පිස්සන් කොටුරේ ගිහිල්ලා බලන්න කොච්චර මිනිස්සු දුකටපත් වෙලා අනතුරුදායක තැන් වලටපත් වෙලා අංග විකලව ඉන්නවද කියලා. එහෙම වුණා නම් අපිට මේ දැන් මේ වෙලාව ඉඳගෙන කතා කරන්න වෙලාවක් එන්නේ නැහැනේ. අපිට ඒක මතක නැහැනේ. අපිට තියෙන්නේ මේිට වැඩි උඩ යන්න. ඒක නිසා මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැති ඔබ දකින්න තුරා කියලා රබින්ද්‍රනාත් tagore තුමා කියනවා. කුංකුමාංජනේ ඉල්ලා ඇඬුවෙමි දෙනෙත් නොමැති ඔබ දකින්න තුරා. ඒ දකින්නකොට තමයි අපිට මතක් වෙන්නේ යකෝ මේ මිනිස්සුන්ගේ ජීවිතේ මොන වගේ වෙයිද? කකුල් දෙක නොතිබුණා නම් ඇස් දෙක තිබුණ නැත්තම් මේ තිබුණට පස්සේ ඒක නොසලකා ඉන්න හැටි තමයි අම්මන්න තක්ක తీරු මරි මෝඩකම කියන්නේ ඕනෝකට. ඊට පස්සේ මේ ක්ෂණ සම්පත්තිය කියලා මේ වර්තමාන මොහොතේ තමයි නිවන තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඊයේ දෙයි හෙට දෙයි අරයා ගැන මෙයා ගැන කල්පනා කර ප්‍රවෘත්ති ආමින් නිවුස් බලමින් ගෙදෙට්ලා ගත කරන ජීවිතය නන්නතරයි. ඒ අමනයන්ට නෙමේ ප්‍රවෘත්ති මාධ්‍යය තියෙන්නේ. ඒවා අහන මිනිස්සුන්ටනේ. ඒවා බලන જાතියෙන්නේ. ඉතින් වේලක් දෙයක් නොකා හිටියත් ඒ කුණුහරුප බලන්න නැතුව ඉන්න බෑනේ. අනිවාර්යයෙන්ම මාළුට උමලකට දැම්මා වගේ ප්‍රවෘත්ති ටික බලන්න ඕනේ. ඉතින් අර දවස පුරාම තියෙන සාමකාමී ගතිය ඔක්කොම ඉවරයි. උන් ඒක කියවනකොට තියෙන තක්කු මුක්කෝ බලන්න අර පැය ඇතුළත විනාඩි 5 ඇතුළත කුණුහරුප ටික තේරම කියන යන්නේ. හැමෝටම කරන්න බෑ මේ වැඩේ. පත ගාලා කියාගෙන යනවා. සෑහෙන්න ගෙවනවා. මම හිතන්නේ යම රජුරුත් ගෙව නැති ඒගොල්ලන්ට මේ යමපල්ලන්ගේ වැඩේනේ කරන්නේ. ඊ ක්ෂණේ උදුර ගන්න හැටි අපේ මේ වර්තමානයේ විවේකීව ඉන්න ගතිය මේ උදුර ගන්න හැටි. අපිට ක්ෂණ සම්පත්තියට ගියාට වර්තමාන මොහොතේ හිතපත තියාගෙන හිටියට කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ උත්තරමම පින මේකයි කියලා. අපි දඹදිව යන්න ඕනේ. නැත්නම් 84000 මල් පූජා කරන්න ඕනේ. නැත්නම් කට්ටිය මේක වෙරේ සාදු කියන්න ඕනේ. නැත්නම් මෛත්‍රී බුදුහාමර නිකන් නෝ බයිලා ටික විතරනේ අද බුද්ධාම කියලා ඉතුරුලා තියෙන්නේ. මේ තමන්ගේ වර්තමාන මොහොතේ හිතපවත්තන එක රජකමක් නෙවෙයි ඒක ධක්විති රජකමක් කියලා කියනවනම් ඒකේ ඉන්නකොට තේරෙන්නේ නැහැ. ඒක නැති කරන්න තමයි අපි දරුවන්ටත් කරන්නේ. අම්මට අප්පටත් කරන්නේ. ඉතින් චිත්තක්ෂණයක හෝ බුද්ධෝත්පාද කාලයක manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා මම මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට කහනවා තමයි කැස්ස එනවා තමයි වැස්ස එනවා තමයි මැස්ස වහනවා තමයි අර චිත්තක්ෂණේ වටිනාකම කිසි කෙනෙක් ඒක ලියන්නේ නැහැ නේ කැස්ස ගැනයි වැස්ස ගැනයි මැස්ස ගැනයි ලියපුවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් කමටහන් සුද්ධ කරනකොට කියනවා කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ චිත්තක්ෂණයක ක්ෂණ සම්පත්තිය කියන එක දුර්ලභාඛන සම්පatti. ඒ වගේ මේ සත්පුරුෂ ශාස්ත්‍රයේ උද්දී ඉඳලා ලද්දා පටන් අසත්පුරුෂයෝමනේ ආශ්‍රය කරන්නේ. මුළු ජීවිතේම අසත්පුරුෂ ශාස්ත්‍රයක් නේ. හරි සත්පුරුෂයෝ නෑ වාගේ. එහෙම හිතෙනවා. ඇත්තටම හිතෙනවා. ඇසුරු කරන්න සත්පුරුෂෙක් නෑ. ඒකයි ඉතින් මෙන්න මොනව කරන්නද ඉතින්. මැණික් කරවට මැණික් නැත්තයි ඉතින් වැලි තමයි කරන්නේ. නමුත් ඒ බුරුමේ පඬිස්සංශ කියනවා උඹට අසත්පුරුෂ නම් ඔබට ලැබෙන්නේ අසත්පුරුෂයෝ විතරයි. ඔබට සත්පුරුෂ නම් ලෝකේ ඕන තරම් සත්පුරුෂයෝ ඉන්නවා. හැම තැනම වැස්ස වහිනවා. කැමති නම් වාජනෙන් එළිය තියපන් වතුර එකතු වෙයි. ඔබ වාජනේ ගිය ඇතුලේ තියාගෙන ඉන්නවා නම් වතුර එකතු වෙන්නේ නැහැ.
ඒ නිසා අපි ලේසියට කියනවා සත්පුරුෂෝ නෑ. ඒ නිසා මාත් ඔය රැල්ලට වැටලා රැල්ලත් එක්ක යනවා. බල්ලොත් එක්ක ඉඳලා මැක්කොත් එක්ක නැගිටිනවා. කවුරක්වත් නෑ කියලා. සත්පුරුෂෝ නෑ කියලා. සද්ධර්මේ නෑ කියලා. මේ තියෙන ඔක්කොම කුණු හරප ඔළුවේ දාගෙන මේකට සද්ධර්මේ කියලා හිතාගෙන ඉන්නවා. අද බෞද්ධයාට වෙලා තියෙන දේ බැලුවොත් මේ අවුලක් තියෙන බණ අහන්න ප්‍රශ්න වැඩි. දැනුම වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. ඒ මොකද මේ ධර්මයේ අධර්මයේ දෙකේ පටලවිල්ල තියෙන. ඉතින් අපි දොස් කියනවා වැරදිවට බණ කියනවා ඇත්ත තමයි ඒකත් එහෙම තමයි. නමුත් මේ ගන්න මිනිස්සයා මේ අලකොල මීනකොල අඳුර ගන්න එපායි. අපි ඒක කාටදෝ බාර දීලා තියෙනවා. ඒ බණ කියන කෙනා හරියට කියනවා ඇති කියලා හිතාගෙන. ඉතින් එහෙමනම් ඉතින් මේ බණ කියන අයගේ වෙනසක් තියෙන්න එපා. ඒ කාලයත් එක්ක ලොකු සාංශේ මතක් කරනවා 1901 ඉපදිලා 92 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් අද විතර බණ කියන යෝගයක් නම් ලංකාවේ කවමදාකවත් තිබුණේ නැහැ කියලා. චෛතන්‍ය වෙනකොට වෙසක් නේ. බණම තමයි. නමුත් රට පිටින් හැටි බලන්න. මෙච්චර මේ බණ තියෙනවා බණ අහනවා නම් ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එක සත්පුරුෂ සංසේවනයේ පැවිද්ද කියන එක ඔක්කොමල බලන්නේ ඒ ඉතින් ගිහිව ඉඳගෙන භාවනා කරන්න බැරිද? ගිහිව ඉඳන් නිවන් දකින්න බැරිද? ඇයි ස්වාමීන් වහන්සේ අපි හම්බෙන්නේ කැලේට යන්න ඕන සංස බැද කොළඹට එන්න. තම්බිට බැරිද? කන්ද ගාවට යනකොට කන්ද බැරිද තම්බි ගාවට ගෙන්න ගන්න. ඒව තමයි මේ විශිෂ්ට ඥාන අද තියෙන. ඒකට කියන්නේ මේ artificial intelligence කියලා. ආම්තු අපි ළඟට ගෙන්න ගමුකෝ අපි ආම්රු ගාවට යනකොට ඉරි ආන්නේ වගේ විකෘතියක් අද තියෙන. ඒ වෙනුවට මේ ලැබිච්ච ටික අගය කරනවා නම් ඔය අක්ඛමා ප්‍රතිපදා කියන එකෙන් තේරෙනවා අපි තාම නිකන් මේ මොනවද කියන්නේ නිකන් එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ කාන්තාරයක මොනම දෙයක්වත් ඉවසන්නේ නැහැ. ඉවසන්න බෑ. ඒ තරම්ම හිතේ අර ඉවසන සුළු ගතිය නැහැ. දෙකට කපපු මාළුවෙක් වගේ. ඉතින් අපේ හැටියට තමයි දරුවෝ හැදෙන්නේ. ඒ කිසිම කෙනෙකුට ඉවසීමේ ශක්තියක් නැහැ. ඉතින් අක්ඛමා ප්‍රතිපදා කියන එක නොයවසනාසුළු ගතිය කියන එක මේ ප්‍රතිපදාවල ඉස්සරහටම තමයි සරුවචන්තිය කියන්නේ අඩුපාඩුකම් ටිකක් පෙන්ලා දෙනවා වගේ. එහෙම නැත්නම් දැනට තියෙන தত্ত্বය, රටේ தত্ত্বය, උඹේ හිතේ தত্ত্বය, මේ කාලගුණ தত্ত্বය, ආහාර தত্ত্বය, චිත්ත தত্ত্বය, කර්ම ශක්ති தত্ত্বය පෙන්ලා දීලා අපි කොච්චරක් නොයවසනාසුළු ගතියක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ මේ මාත්‍රකාවට අත තියෙනකොට බුදුරජාණන් වහන්සේ ওই ලෝකේ තියෙන ඔක්කොම ගන්නෙ නෑ. මේ කෙනෙකුට අදාළ කෙනෙකුට දිරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට වටහා ගන්න පුළුවන් කොටස් ටික කියනවා මෙතන මම මොකද්ද මහණෙනි අක්ඛමා ප්‍රතිපදා කියලා කියන්නේ මොකේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ විසින්ම අහගෙන අහන කෙනාට තීරුම් ගන්න පුළුවන් දෙයක් වෙන්න එපායි. බුදුරජාණන් ඉන්දියාවේ ඉපදිච්ච පුද්ගලයෙක් ඉන්දියන් භාෂාව කතා කරන්නේ දැන් අපිට තේරෙන්න කරන්න එපායි. ඒකට බුදුරජාණන් වහන්සේ කතා කරන විශේෂීස්ත්‍රය පටු කරලා පෙන්නනවා මෙන්න මේකයි අක්ඛමා ප්‍රතිපදා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා සූත්‍රය ඉස්සල්ලාම චත්තාරෝ ඉමා ප්‍රතිපදා හතරයි කියලා ඒකට උද්දේශය කියලා කියනවා. සූත්‍රය ඊට පස්සේ නිर्देश වශයෙන් මොනවද හතර කියලා කියනවා අක්ඛමා ප්‍රතිපදා, අක්ඛමා ප්‍රතිපදා, දමා ප්‍රතිපදා, සමා ප්‍රතිපදා. ඊට පස්සේ අර අක්ඛමා ප්‍රතිපදා කියන එක පටිනිर्देश වශයෙන් විස්තර කරලා තියෙනවා කතමාච බික්කේ අක්ඛමා ප්‍රතිපදා. බුදුජානනාංශයේ තමන්නාංශයේ ප්‍රශ්නේ අහගන්න. මොකද්ද මේ අක්ඛමා ප්‍රතිපදා කියලා ඉද බික්කේ ඒකච්චෝ අක්ඛමා හෝති සීතස්ස උන්නස්ස. jigaccha pipassa. මහන්නේ මෙහිලා එක්කෙනෙක් සීත ඉවසන්නේ නැහැ. උෂ්ණ ඉවසන්නේ නැහැ. බඩගින්න ඉවසන්නේ නැහැ. පිපාසාව ඉවසන්නේ නැහැ. එතකොට තේරෙනවනේ අපිට මේ කතා කරන දේ මේ බ්‍රහ්ම ලෝකේ තියෙන දෙයක්වත් ඉන්දියාවට විතර සීමා වෙච්ච එකක්වත් බුදුජානනාංශයේ පහළ වෙච්ච යුගයේ ඉන්දියාවට ආපු එකක් නෙවෙයි. ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවා අධික උෂ්ණ නිසා අපිට පීඩා වෙන අවස්ථාවල්. අධික සීතල නිසා අපිට පීඩා වෙන අවස්ථාවල්. අධික බඩගින්න නිසා, අධික පිපාසය නිසා දංශමකස වාතාතප සිරින්සප සම්පස්සානාව. දංශ කියලා කියන්නේ විදලේබන සත්තු, මදුරු. මකස කියලා කියන්නේ හපා කාලා ලේබන සත්තු, හෝහපුට වගේ සත්තු. දංශ මකස වාත. අපි හයියෙන් වාතය හමනවනම් අපිට ඒ ප්‍රදේශයේ ඉන්න බෑ.
ඒ නිසා අපි ගෙදරක් හදනකොට බිත්ති 4ක් හදා ගන්නවා. ඒ බිත්ති 4 හදන්නේ අර වාතයෙන් වෙන කරදර අඩුකරනද 4 පැත්තෙන්. බිත්ති 4 අරගෙන මොකද්ද කරන්නේ? ඇතුලේ කාමසේවනේ විතරයි. ඔය බිත්ති 4න් හදලා තියෙන්නේ ඇතුළට වෙලා රහසේ කාමසේවනේ. ඉස්සර තිබුණෝක රජුරවන්න විතරයි. දැන් හැම කෙනාම හදාගෙන ඉන්නවා. ඒ අර නපුරු වාත ඉන්නේ නැතුව ඒ හදාගන්න. ඉතින් නගරවල ඕනෑමට වැඩි කාමර හදලා ඕනෑමට වැඩි මේ කිවල් දොර හදපෙන්නට හුලං හමන්නේ නැහැ. ඒ නිසා තියෙන්නේ ඔක්කොම ජන වාතේ හුස්ම අරගෙන හෙලපුවා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව හුස්ම ගන්න නැවත හුස්ම ගන්නකොට ඒවා විස වෙනවා. ඉතින් තාම ලංකාව වගේ රටවල හුලං විකුණන්නේ නැහැ. වතුර විකුණනවා, ඝන ආහාර විකුණනවා. නමුත් චීනෙට දැන් අවශ්‍ය වෙලා තියෙනවා. චීනේ තට්ටු කොට නැගිලි වල තුන්වෙනි තට්ටුවේ කොහොමඩක්වත් ඉන්න බැරිලු පරිසර දූෂණ වෙලා ඒ වාතු තට්ටු එකතු වෙච්චාම ඒ විශාල කොට නැගිලි එක තට්ටුවක එහා කොන මෙහා කොන පේන්නෙත් නැහැ දුමක් වගේ හුස්ම ගන්න බෑ. ඒකට ඒගොල්ලෝ මේ එංගලන්තේ වගේ රටවල් වල වාතය හොඳට පීඩනයට ලක් කරලා කිලෝ ගණන් ගෙනියනවා. ගෙනලා වාතයේ හුස්ම ගන්න. මේක හරියට අපි ඔය හිතෙම තද වෙච්චාම හුමාලේ හුස්ම ගන්න. ඒ තරමටම වාතය කෙලසිලා. ඒතර මේ නගරයට සාපේක්ෂව වනයේ පුදුරජානක පෙන්නේ විජන වාතය. මේකේ තියෙන කවුරුත් හුස්ම ගත්ත වාතය නෙවෙයි. මේක තමයි පිටාමත්ම සුඛෝපභෝගී වාතය. ඒ කියන්නේ විජන වාතය. ඉතින් අපි මේ වාතයේදීත් යම් යම් මට්ටම් වල විතර අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි හරියට චෝදනා කරනවා අර මෙහෙමයි මේක මෙහෙමයි වාත ආතප කියන්නේ අවුව. දැන් පොඩ්ඩක් අවුව ඇටිච්ච ගමන් ඉන්න බෑ. අවුවේ කොහොමඩක්වත් ගත කරන්න බෑ. ඉතින් අපි ඒකට පුදුම විදිහට අරසාවල් හොයා ගන්නවා. ඒ බටහිර රටවල් වල මේ ඕසෝන් ලේයර් එක ගිහිල්ලා ඇඟට අවුව වැටුනොත් පිළිකා හැදෙනවා. පළවෙනි මට්ටමේ දෙවෙනි මට්ටමේ තුන්වෙනි මට්ටමේ පිළිකා හැදෙනවා. අවුවට කොහොමඩක්වත් විවෘත වෙන්න බෑ. පිනුවටත් නිකන් සුද්ධියක් බලපුවාම තඹපු ඉස්සෙක් වගේ ඉන්නේ පේනුව තියෙන සුද්දත් මේක කළුවම නෑනේ. ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. දැන් අපේ කට්ටියටත් ටිකක් අමාරු වෙගෙන එනවා. අපිට කළුවම තිබුණත් කැමති නෑ අවුවේ වැඩ කරන්න. වාතාතප සිරින්සප මේ ඉගිලි මේ දලබුව වගේ සත්තු වාතාතප සිරින්සප ඩාන්සමක්ස වාතාතප සිරින්සප සම්පස්සාන. ඉතින් ඒ වයිදි පොඩ්ඩ ගෑවිච්ච ගමන් ඇත්තටම සමහරෙකුට හරි ඇලර්ජික්. පොඩ්ඩක් වෙච්ච ගමන් ඇලර්ජික්. ඒ කියන්නේ ආසාත්මක ලක්ෂණ එනවා. දැන් මේ කූඩැල්ලෝ ඉන්නවා. සමහරෙකුට කෑවොත් දවස් 2-3ක් යනකම් පුදුම විදිහට ඇඟ ඉදිමෙනවා. තව සමහරෙකුට මඳුරවන්න. ඉතින් එක එක දේවල් තියෙනවා. මේ පොඩි දෙයක් ගෑවිච්ච ගමන් එයාට සාමාන්‍ය ජීවිතය ගත කරගන්න බැරි තරම් ඒ ඥානගත ලක්ෂණක් තියෙනවා. සමහරු කැමති නෑ මේ වගේ දෙන්න. එතකොට සිද්ධාර්ථ කුමාරයා ගීගී අතාරින්න යනකොට ඌ එහෙම කල්පනා කරගෙන හිටියානම් ගීගී අතාරින්න හම්බෙන්නේ නෑ. ඉතින් මේ ගීගීට තියෙන ඇලීම තමයි මේ අක්ඛමා ප්‍රතිපදා කියලා කියන්නේ. එතන තියෙන සුවපහසු වාතාවරණේ ඉතින් අපායට ගියත් කමන්නේ නිවන නැති වුණත් කමන්නේ gedare ඉන්න කැමති. ඒ කියන්නේ අර පුංචක්කත් එහෙම වෙනවට විචල්්‍ය සාධක වලට උච්චාවච භාව වලට කැමති නැහැ. දංශමකස සිරිසප වාතාතප සම්පස්සාන පටිඝාතාය දුරුත්තාන දුරාගතාන වචනපතාන මේ කවුරු හරි සරපස වචන කතා කරපු ගමන් නඩු දාගෙන කලබල වෙලා කන කැමති නෑ මේ වගේ දේවල් අහන්න. ඉතින් ඒක නිසා හරියට එකිනෙකා අතර වාද විවාද හට ගන්නවා මට අසවලා මෙහෙම කිව්වා. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාති මේ. එයා මට මෙහෙම බැන්න මාව ජයගත්තා කියලා තව කෙනෙක්ගේ ඒ ගති ඉවසන්නේ නෑ. දුරුත්තානං දුරාගතානං වචනපතානං. ඒ නිසා අපිට වෙන භාෂාවක් කතා කරන්න තේරෙන්නේ නැහැ ඕනෙත් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ අර ප්‍රිය වචන ටිකට කැමති වෙලා ඒ ප්‍රිය වචන කරන කට්ටියට සල්ලිගේ වාගෙන තමයි රජ්ජුරෝ වන්දි බට්ටෑන්ඩ සල්ලිගේ වෙලා තියෙනවා. හැමදාම රැයට පුදිය ගන්න යනකොට රජ්ජුරෝගේ ගුණ ගායනා කරන කට්ටියක් ඉන්නවා. සාමාන්‍ය වචනේ සාමාන්‍ය රජ්ජුරෝ විවේචනය කරන කාටවත් බෑ. කෙරුවොත් රජ්ජුරෝ මරනවා.
රාජද්‍රෝහියයි කියලා. ඉතින් අපිත් ඒ වගේ පොඩ්ඩ වෙනකොට හොස්සලගේ මැස්ස යන්න බෑ. ඉවසන් නැති ගති තියෙනවා. ඉතින් ඒ ලකුණු මේ ਸਰුවචනanse පෙන්න ලකුණු විශ්වගත ලකුණු. කාටවත් එහෙම මයිලඟ එහෙම නෑ කියලා කියන්නේ නැතු උපන්නාන ශාරීරිකාන වේදනාන දුක්ඛාන තිබ්බාන කරාණ කටුකාන මේ ඇඟේ ඇති වෙන පුංචි වේදනාවක් මේ භාවනා කරනකොට මූණ කහනවා. එහෙම නැත්නම් ඇඟේ සත්තු දුවනවා වගේ දැනෙනවා. ඉතින් එතකොට අපිට පේනවා හරියට මේ කෑල්ලක් කඩන කෑවා වගේ භාවනා කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් එතකොට එහෙම දෙයක් වුණොත් නිින්දයක් නැහැ. මේ ළඟදි මං කියුවා එකක් අර ඔය හන්දට යන මිනිස්සු මාස ගාණක් ඉඳ තියෙන අර හෙල්මට් එක දාගෙනනේ. ඉතින් ඒගොල්ලන්ගේ මූණ ඇතුලේ කඳුළු ටිකක් ආවොත් ඒ කඳුළු ගලන්නේ ඇහි නලිය තියෙන ගුරුත්වාකර්ෂණ නැති නිසා. මොන විදියෙන්වත් මොකක්වත් කරගන්න බැරිලු අත දාලා කහන්නත් විදියක් නැහැ. ඉන්නේ අර තොපිය දාගෙන ඉතින් ගිහිල්ලා මුළු ගමන එනකම්ම මොලේ අවුල් වෙනවලු. ඉතින් ඒකේ පොඩි උපකරණයක් හදලා දීලා තියෙනවා. අතින් අරගෙන මූණ පුරාම යන පොඩි ස්පොන්ජ් කැලක් හදලා තියෙනවා. ඒ මූණ කහන්න. ඉතින් භාවනා කරනකොට පේනවා. දැන් කොරෝනා ආවට පස්සේ මුළු කොරෝනා පැතිරෙන්නෙම අතට එන විස බීජය ඇහැට කනට නාසයට යන්නේ අපි දන්නේ නැතුව කහන හින්දා. ඒ විස බීජය තිබුණාට බෝ වෙන්නේ කහන්න නැත්තම්. එකක් තමයි සබන් දාලා අතෝදනකොට අතේ විස බීජ නැති වෙනවා. අනිත් එක තමයි කහන්නේ. කාටද පුළුවන්? ඉතින් කොරෝනා ඇවිල්ලා දවස් 4-5ක් යනකොටම රිසර්ච් එකකින් පෙන්නලා දුල තිබුණා පැයකට 26 සැරයක් අපි මූණ කහනවා අපි දන්නෙත් නැහැ. භාවනා කරන එකට මේක හොඳට තේරෙනවා. භාවනා කරනකොට මූණේ නලිය නැහැටි, ඇස්කෙවිනි නලිය නැහැටි, කන් මුල නලිය නැහැටි, ඇඟිලි අග නලිය නැහැටි, මේ කන සිලු නලිය නැහැටි පුදුම විදියට දඟලනවා. ඉතින් උඟ දෙනට භාවනා කරගන්න විදියක් නැහැ කැස්ස එනවයි කියලා, කහනවයි කියලා. ඒ අර ශාරීරිකාණං දුක්ඛාණං කතිප්පාණං කටුකාණං ඒන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ. මේ පුංචි දෙයක්. ඇහැට කඳුලක් ඇවිල්ලා. ගුරට කැස්සක් ඇවිල්ලා. අර භාවනා කරන වෙලාවදී ඒක ඉතාම උග්‍රව පේන්න පටන් අර ගන්නවා. අපි ගෙදර දොරේ ඉන්නකොට නම් එවයිටි යනවා කැස්සක් එනවා කහිනවා ගණන් ගන්නෙම නැහැ. මෙතෙන්දි නැහැ. ඉතින් ඒ නිසා පටිපදා කියලා මේක ඉගැන්නුවාට භාවනා කරන කෙනාට මේක අනික් අයට වැඩි අදාළයි. වෙනදා එන පුංචි දේවල් භාවනා කරන්න ගියාම මහා මෙරක් වගේ පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා භාවනාවේ දියුණුව කියන්නේ මේ වගේ නොයවසනාසුළු රාශියක් සහිතව අපි මෙතෙන්ට ආවට පස්සේ අපිට තැටි අරන් පොලිමේ ගිහලා දෙන දෙයක් කාලා ඉන්න වෙනවනේ. ගෙදරදී නම් ලුණු මැදි නම් ලුණු ටිකක් දා ගන්න. රතු ලුණු කැල්ලක් කපා ගන්න. මිරිස් කැල්ලක් තෙලේ දාගත්තා කනවනේ. දැන් මෙහෙදී ඉල්ලන්න විදියක් නැහැ. දින දෙයට පුරුදු වෙන්න එපායි. තමන්ගේ යහන් කපඩාව ගෙදර ඉන්නකොට හදාන විදියට මෙහෙ හදන්න බෑනේ. දැන් මෙහෙන් බිම වාඩිලා ඉන්නව මතක තියනවද ගෙදර ඉන්න කාලේ කවදාකවත්? අම්මට උඩු එව්වට තැප ආසන තියාන පස්ස උඩ තියාගෙන ඉන්න හැටි බලනකොට ඉතින් මගේ ගෙදරනේ අය මට මොකද්ද ප්‍රශ්නේ? දැන් මෙහෙ ආපුවා එක පැය එක දිගට වාඩි වෙලා ඉන්නවා. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා අර පුංචි නොයසනාසුළු ගති නිකම් මාර පරාජය කරන වෙලාවට වගේ ගොරෝ එළියට එන හැටි. ව්‍යාග්‍රීව තිට්ඨති පරිතර්ජයන්ති කියලා ලොකු සංසය කියනවා මේ ව්‍යාග්‍ර දේනුවක් කණ්ඩ බලාන මුරුමුරු ගගා ඉන්නවා වගේ අපේ ශරීරයේ වේදනා ටික නලියනවා. ඒ වගේ පුංචි දේවල් ඒ වුණාට විනාඩියක් විතර බලාහිනකොට කකුල නමාගෙන ඉන්න එකේ වේදනාව මැරෙන එක හොඳයි කියලා හිතෙනවා. භාවනා යනාතේ බලච්චාවයි කියලා කකුල දික් කරන්න හිතෙනවා. ඒක හටියට පේන්නේ මේ රාජකීය අපරාධයක් කරගත්තා වගේ කකුල දිගාරින්නේ. කකුල දිගාරන දුන්නා නම් ඒක රාජ සම්මානයක් හම්බුණා වගේ. මොකද අර පුංචි දේවල් උග්‍ර වෙලා පේනවා. ඒ නිසා මේක මේ අක්කමා ප්‍රතිපදා කිව්වට මේ ගී ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වුණාට භාවනා කරන කෙනාට මේකේ විශේෂ ආමන්ත්‍රණයක් තියෙනවා. උගදෙනෙක් හිතන්නේ මෙව්ව නැති වෙලා යයි කියලා භාවනා කරනකොට. නමුත් වෙන්නේ අර පුංචි වෙනදාට දැනෙන්නේ නැති ඇහැට වැටිච්ච පුංචි කුණ පවා හොඳට කෙවෙන්න පටන් ගන්නවා.
වෙනද නැහිච්ච පුංචි ශබ්ද පවා කනට හරියට කරදර කරනවා. නාසයට දිවට කයට එන හැම දෙයක්ම එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා අපි gedara dora ජීවිතේ මේවා කවදාත් බලන්නෙත් නැහැ. මේවට ප්‍රතිකර්මත් නැහැ. මේක භාවනා මාර්ගයේ එක පියවරක් බව දන්නෙත් නැහැ. ගුදෙනෙක් හිතන්නේ භාවනා මාර්ගය කිව්වම වෙනමම ගුඩ ලෝකයක්, වෙනමම දිව්‍ය ලෝකයක්. මේ එදිනෙදා එන ප්‍රශ්න අපිට අදාළ වෙන්නේ නැහැ කියලා. නමුත් සර්වඥාන්සේ මේවා පෙන්නකොට අසාතං අමතානම් පානහරාණං අනදිවාතික ජාතිකෝ හෝති. මොනවා කිව්වත් නොයවසනවා. කිසි කෙනෙක් මගේ වැරද්ද දකින්නට කැමති නැහැ. දැන් මෙතන ඇවිල්ලා කමඨාන් වාතාව දුන්නට පස්සේ ඒක පතුරු ගහනවනේ මෙතන තියාගෙන. තමන්ගේ පොල්ගිලික ජීවිතේ බහම ගහලා පෙන්න. ගෙදරදී ඒව කරන්න දෙන්නේ නැහැ. අපි කැමති නැහැ. ඉතින් අන්න ඒ විදිහට භාවනා ලෝකයට ආවට පස්සේ Taman තේරෙනවා නම් මේ භාවනා මධ්‍යස්ථානට එන එකත් පුදුමාකාර නිහතමානිකමක් කියලා. පුදුමාකාර අහිංසක වෙන්න එපා මෙතෙන් දෙන්න. එහෙම නැත්නම් අපි gedara dore හිටියනම් අපි රජගොල්ලනේ. අපි ගෙදරට ඇවිල්ලා කවදාකවත් ඕවා කියන්නේ නැහැ කවුරු. ඒගොල්ලෝ ඒ විනෝට එන්නේ උෂ්ණත්වයේ මැද නම් වැඩි කරලා දෙන්න. අඩු කරනවා නම් කරලා දෙන්න කියලා අපිට මේ පහින්දින්න අපාය යන කට්ටියනේ වට කරගෙන ඉන්නේ gedara dore. මේක හදන වෙලාවේදී ගොඩනැගිල්ල හදන වෙලාවේදී අපි තීන්දුව කරා උපරිම සැප දෙන්න. කාට හරි ඇවිල්ලා කිසි කරදරයක් නැතුව කරගෙන යන්න. මොකද ඒක ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන්ගේ මම හිටපු තැන ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේක මේ කාමක සැපේට නෙවෙයි මේ ගන්නේ භාවනා කරන එකනට මැසි මදුරුව දුර නැතුව සීත උෂ්ණ නැතුව මේ දේ කරගෙන යන්න. නමුත් ඒ ඔක්කොම දෙන්න බෑනේ. යම් ප්‍රමාණයක් අපිට තීන්දුව කරන්න වෙනවා. ඉතින් තීන්දුව කරනකොට මුලින් තෑහෙන කාලයක් අපි සාකච්ඡා කරා මේක එයා කන්ඩිෂන් කරමුද කියලා. වායු සමනය කරමු. එතකොට මේක ඇතුලේ මම හිතුවා ඔයිට වැඩි වෙලාවක් කට්ටිය බුදියන් උනත් එන්නේ ඉඳී තියෙනවා. එයා කන්ඩිෂන් කරලා දුන්නා නම්. දැන්ටත් ටිකක් බුදිනවා. පස්සේ විනිශ්චය කරා නොකරන්න. ඒ මොකද මේක හැදුවටත් Nissan වනේට බැන්න මේ හෝටල් හදනවායි කියලා. දැන්ටත් බයින්. මේකද මහානකම මේකද පැවිද්ද මේකද තපස් රකින්න අයට මෙච්චර සපහසුකම් මොකදලා කවදාකවත් දන්නේ නැති කටේ පරංගි ආපු මිනිස්සු කියන කතාව. යම් ප්‍රමාණයකට පහසුකම් ටිකක් තියෙන්න ඕනේ. ඒක වෙනුවට භාවනා කරන කට්ටිය ඕම නෙවෙයි. ඒගොල්ලෝ උලක් උඩ ඉඳගෙන ඉන්න ඕනේ. එහෙම කියලා මේ බයිලා කියන්නේ එනවා මේ ගොඩ ඉඳගෙන පීනඬු ගන්නන්න එන කට්ටිය. මේක මේ දැනගන්න ඕනේ යම් ප්‍රමාණයක පහසුකම් දෙනවා. හැබැයි කිසිම කෙනෙකුට මේ ජීවිතේදී ඇති වෙන්නේ නැහැ මේකේ. කවමදාකවත් මිනිස්සෙක් මැරිලා නැහැ මේ පහසුකම් ටික ඇති කියලා. මැරිලා තියෙන හරියක් මැරිලා තියෙන්නේ අතිත්තෝ කාමදාසෝ. මරණ හැම කෙනාම මැරිලා තියෙන්නේ අතෘප්ති කරවල. මට ඕන කරන විදිහට පහසුකම් ලැබුණේ නැහැ. මට ඇති වෙන්න දරුවන්ට දෙන්න උනේ නැහැ. මට ඇති වෙන්න දෙමාපියන්ට දෙන්න උනේ නැහැ. මට ඇති වෙන්න ගුරුවරුන්ට මට උදව් කරන්න හම්බුනේ නැහැ කියලා මේ කාමදාසව තමයි මැරෙන්නේ. අතෘප්ති කරව මැරෙන්නේ. ඌනව. අහලා බලන්න අම්මගෙන් තාත්තගෙන් අත්තගෙන් මුත්තගෙන් කිත්තගෙන් කිරිකිත්තගෙන් දත්තගෙන් පනත්තගෙන් කිරිකෑමුත්තගෙන් එක එක්කත් මැරිලා නැහැ සන්තෝෂයි. අපි ඒ පිළිකායමයි ඒ ලුණු වතුරමයි බොන්නේ. ඒ ගිනි අඟුරමයි යහට පැයට මාරු කර කර ඉන්නේ. ඉතින් බුදු කෙනෙක් පහලලා කියනවා බලපං උඹලට කවදාකවත් ආධ්‍යාත්මයට යන්න හම්බ වෙන්නේ මේ නොයවසනාසුළු ගතිය නිසා හැමදාම හැපි ජීවත් වෙන්නේ. කාලගුණයත් එක්ක හැප්පෙනවා. ආහාරත් එක්ක හැප්පෙනවා. චිත්ත tattවත් එක්ක හැප්පෙනවා. කර්ම ශක්තියත් එක්ක හැප්පෙනවා. මේ හතර එකක්වත් පිළිගන්නේ නැහැ. මොකද මේ පිළිගැනීම නිහීනකමක්, බාල්දුකමක්, නෝන්ජල්කමක් කියලා සලකනවා. ඒකට ගැළපෙන්න තමයි චරුවචනාංශ මේ පැවිද්ද කියන එක හදලා දුන්නේ. ඒකල සියලු දෙනාම සම මට්ටමේ පිරිකර ප්‍රමාණයක් තියාගෙන කාටත් වගේ සමාකාරව සතර සංග්‍රහ වස්තු තියෙන්නේ. සමාන සමජීවිකතාවේ. ඉතින් කිසිම ආර්ථික ක්‍රමයකට මේක ගැලපෙන්නේ නැහැ. ආර්ථික ක්‍රමයේ තියෙන එකෙක් අනිත් උන් පරාජය කරගෙන ඉදිරියට යන එහෙම නැත්නම් ආර්ථිකයේ විසමාකාරව පැතිරෙන ක්‍රමයක් තමයි අද තියෙන්නේ. නම සාංගික සමාජයක් කරගන්න බෑ. සංඝ සමාජයේ පිරිකර පූජා කරන සියලු දෙනාටම සමාජ.
ඒකේ අවලාට කියලා බූදලෙට සින්න වෙන්නේ නැහැ. ඒක සංඝ සතු. ඉතින් ඒකට ඔය 38 48 වගේ කාලේ ඒ කොමියුනිස්ට් ධර්මය එනකොට ඔක්කොම හිතුවා ලංකාවේ හිටපු පිරිස ඔය කොමියුනිස්ට් ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංඝ සතු ක්‍රමේ තමයි ඔක්කොම සම සමාජය කියලා දාගෙන සංඝයාමයි ඔය හැම කොමියුනිස්ට් පාර්ටි එකක්ම ඇති කෙරුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ නිවන් ප්‍රතිපදාවට යන අයට ලෝකේ ඔක්කොටම කියප එකක් නෙමෙයි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් සංඝයා වුණත් අද පුළුවන් තරම් වස්තු කොටු කරලා තියාගෙන Tamange මඩිසලේ තර කරගන්න සමාජයක් තියෙනවා. නමුත් සරුවචනන්සේ ඒකට නෙමෙයි මේ කතා කරන්නේ. ඒක නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මට මේ එක පැයක් ඉඳගෙන ඉන්න බැරි ඇයි? නොයිවසනා සුළු ගතියක් තියෙනවා. නොරුස්නා සුළු ගතියක් තියෙනවා. හරි ඒක බෑ කියලා නැගිටලා ඇවිදපන්කෝ. ඇවිදින කොටත් නොරුස්නා සුළු ගතියක් තියෙනවා. නොයිවසනා සුළු ගතියක් තියෙනවා. කැම පිඟාන ගනින්කෝ ඕකේ මොකක් හරි අඩුවක් තියෙනවා. හැම දෙයක්ම කරන්න ගියාම අර ඇති වෙන ඒ අක්කම ඉවතන් නැති ගතිය. කම කියන වචනයේට සමාන පදයක් තියෙනවා කැමැති කියන එක. අක්කම කියන්නේ කැමැති නෑ. නුරුස්නා ගතිය. ඉතින් ඒක ඔලොමලකම ප්‍රගල්භ බව ගොඩාක් වචන දාලා තියෙනවා. ඒකේ සමාජයේ මේ සුඛෝපභෝගී වෙන්න උපකරණ වැඩි වෙන්න දැනුම වැඩි වෙන්න නොයවසනාසුළු ගතිය වැඩි. ඒක හොඳට පේනවා හෝඩිය පන්තියට වැඩිය 10 පන්තියට උසස් පෙළට පස්සේ විශ්වවිද්‍යාලයට පස්සේ පශ්චාත්තුපාදී වල උගන්වන අය කිසිම දෙයක් ඉවසන්නේ නැහැ. එන්නේ ඒගොල්ලෝ ඊටාම පටු ප්‍රදේක තමයි කටයුතු කරන්නේ. ඒගොල්ලන්ට නොයවසනාසුළු ගතිය ආඩම්බරයට තියානිනවා. ඉතින් එහෙව් සටක එහෙව් සමාජයක මේ සරුවච්චනංශයෙන් පෙන්න සමානාත්මතාවය ගන්න බෑ. ඒ නිසා රජේ බුද්ධහම රකින්නවා කිව්වට රජයකට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ ඔක්කොම තියේදී මේ විදිහේ ලෝකේ විශාල වැරදි ආකෘතියක් සහ ආදර්ශයක් දෙද්දී මට තීන්දුව කරන්න පුළුවන් මගේ නොයවසනාසුළු ගතිය. ඒක නෑ කියලා හිතුව කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ. මොකද අපි ඒවා ඇතින් බලනකොට ඇත්තටම ඊටාම නොයවසනාසුළු ඇත්තෝ. තමන්ගේ නොයවසනාසුළු ගතිය දකින්න තමයි අපි ඊගාව දවසේ බණට යන්නේ එතෙන්ද. නොයවසනාසුළු ගතිය දකින්න තමයි සම මට්ටමේ දෙයක් පුරුදු කරන්න කියනවා හිතට. මධ්‍යස්ථ ප්‍රමාද්‍ය ප්‍රතිපදා කියන ඕකයි. මේකට පුරුදු වෙන්න යනකොට හැම කෙනාටම මේ සංසාරේ නෙමෙයි ගිය සංසාරේ ඉඳලා අපි ගෙන ආපු ඇබ්බැහි තියෙනවනේ. ගිය සංසාර වලින් අපි ගෙන ආපු ආශය අනුසය තියෙනවනේ. ඒව ඔක්කොම නැගී හිටිනවා. අර මධ්‍යම ප්‍රතිපදාවට යනකොට මට මෙහෙම බෑ. මට මෙහෙම තියෙන්න ඕනේ කියලා අර තමන්ගේ කුට්ටිය කඩා ගන්න එන ගතිය අපි හිතනවා මානවයිති වාසිකමක් කියලා. හැබැයි ඒකම තමයි භාවනාවට බාධා කරන්නේ. ඒක නිසා අපි වාඩි වෙලා ඉන්න භාවනාවක් කරගන්නෝ. ඒක තමයි හුදෙනේ භාවනා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිත යොදන්න කියන්නේ ජීවත් වෙන කයක නැතුවම බැරි අඩුම ලංසෝ තමයි හුස්ම. ඒක තිබුණොත් තමයි ඊටු ටික ඔක්කොම කරන්නේ. ඒක නිසා ඒකට කාය සංස්කාර කියලා කියනවා. හුස්මට කියනවා කාය සංඛාර කියලා. මොකද සසංජීමි සමනකේ මනසක් සහිත සංඥාව සහිත කයක නැතුවම බැරි දේ තමයි හුස්ම. ඒ හුස්ම බොනවට තමයි ප්‍රාණ කියන නම පාන කියන නම දීලා තියෙන්නේ. හැම සතෙක්ම හුස්ම බොමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ සත්තුන්ට ප්‍රාණ කියලා කියනවා. ඉතින් ප්‍රාණයාම ආනපාන ඒ වචනෙට හිත දාලා අපි අඩුම ලංසුවේ තියාගෙන ඉඳ ගියාම බලන්න අපේ හිත විප්ලව කරන්න හැටි, අපේ හිත ඒක ප්‍රතික්ෂේප කරන්න හැටි, අපේ හිත ඒකට ඕක නැතුව වෙන එකක් බැරිද? ආදි වශයෙන් අර නික්ලේශී වූ, නිර්මල වූ, ക്ഷേම භූමියක් බඳු වූ මේ මූල කර්මස්ථානයේ තියේදී හිත එහාට මෙහාට පණින හැටි සහ පැනීමට ගොඩ පෙරක දෝරුකම් දෙන හැටි දෙන්නේගේ වෙනසක් නැහැ. ඔක්කොගෙම එකයි. ඒක පේන්නේ මධ්‍යස්ථ අරමුණක් අඳුනා දීපු ගමම
හිත කුලප්පු වෙන හැටි බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නන්නේ කැලේ ඉන්නකම් කුළු මීමගේ කුළු ගතියක් පේන්නේ නැහැ. ඒක ගමට ගෙනල්ලා බැඳපු ගමන් පුදුම කුළු ගතියකට එන්න පටන් ගන්නවා. වනේ ඉන්න භයානකම සතා කුළු මීමක්. හැබැයි හොඳට ගායේ තියෙනවා. කුළු මීමේ කවදාකවත් ගෙනල්ලා හාන්න බෑ. ඒක ගමට ගෙනල්ලා ඒක කුළු ගතිය යනකම් කණුවක දාලා ගැට ගහන්න ඕන. එචි මේ කැලේ ඉන්න කුළු මීම වගේ තමයි භාවනා නොකරන හිත. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අර කුළු මීම ගිහිල්ලා ගම්මැද්දක බැඳගත්තා වගේ උන්ට වරපටකින් දාලා බැඳපුවාම අර බෙල්ල කඩාගෙන කණුවත් ගලවගෙන වරපටත් කඩාගෙන යන්න පුළුවන් නම් පුදුම දඟලිල්ලක් දඟලනවා. ඉතින් ඌට එහෙම දඟලන්න ආරිනවා. අන්තිමට නටලා කණු මුල ලගිනවා. ඒක තමයි අපි මේ භාවනා කරනකොට සමත භාවනා විපස්සනා භාවනා කරනවා කියන්නේ අර කුළු මීමා ගෙනල්ලා ගම්මැද්දේ බඳිනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේක කොච්චර කුරුද නොකෑමන දහපතුරා පට්ටපඳුර හිතක් මේකේ තියෙන. තන්නි කර ෂට මායාවී වංචනික හිතක් තියෙන. ඉතින් අර මධ්‍යස්ථ අරමුණට හරියට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ කැම්මැතිම නැහැ. ඉතින් අපි හිතනවා මේක මගේ හිතේ කඩප්පුලිකම, මගේ නැහැදිච්චකම, මගේ අක්කම ගතිය කියලා. නෑ මේක පොදු හැම මනුස්සයටම පොදුයි. ඒක වටින කාරණාවක් දැනගන්න. කවුරු භාවනා කරන්න ගියත් ඒකම අමාරුයි. අර කැලේ ඉන්න කුළුමීමා ගෙනල්ල බැඳගත්තා වගේ. එහෙම නැත්නම් මේ කැලේ ඇවිදින පිස්සු වෙයිච වඳුරෙක් මේ කියන දේ අහන්න හදා ගන්නවා වගේ. ඉතින් ඒක නිසා එතෙන්ට එන කෙනාට මේ කුළුමීමා කීකරු කරන්න හදන කෙනාට ඒ කුළුමීමගේ තියෙන කුළු ගතිය එහෙම නැත්නම් අපේ තියෙන නොයිවසන අසුළු ගතිය හොඳට තේරෙනවා. ඉතින් අර ගර්ජෙෆ්ගේ පොතක ඔස්පෙන්ස්කි තමයි පොත ලියලා තියෙන්නේ. එයාට හම්බ වෙනවා පුංචි සිද්ධියක් මම මේ කියන්නේ. සත්‍ය හොයාගෙන යනවා රෂියන් කාර්යයක්. එතකොට එයාට හම්බ වෙනවා ජර්මන් මහත්තයෙක් ජර්මනියෙන් ආපු කෙනෙක් හැබැයි ඉන්දියන් කාර්යයක්. එයා කතා කරලා කියනවා අපි මොනම ශික්ෂණයට ගියත් මේ gedaraද ජීවිතය කියන්නේ අශික්ෂිත ජීවිතයක්. කිසිම ශික්ෂණයක් නැහැ. ඔය Tamante හිතුණු නීති දා ගන්නවා හිතුණු නීති අයින් කවුරක්වත් නැහැ නේ බලන්න. විශේෂයෙන්ම ගන්ධනව වල ජීවත් වෙන මිනිසුන්ට මොකක්වත්ම නැහැ. ඉතින් ඒ අශික්ෂිත ජීවිතයේ ඉඳලා කාට හරි හිතුනොත් මේකයි තිරිසන් ජීවිතය ඇති වෙනසක් නැහැ කියලා මේ ශික්ෂණයක් අක්කම කියන ගතිය තේරුම් ගන්න ඕන ගතියක් ක්ෂමාවක් මේ හැදෙන්න ඕන ගතියක් කියලා ඇවිල්ලා හැම ආගමකින්ම උගන්වන්නේ ඕකනේ. ගිය ගමන් ඕනම කෙනෙකුට ධර්මයකට ගිය ගමන් ශික්ෂණයට ගිය ගමන් හැදීමට ගිය ගමන් ලකුණු 4ක් පහළ වෙනවා කියලා යා කියනවා. පළවෙනිම දේ තමයි මේ වැඩේ කරගෙන යනකොට ඒකට නුරුස්නා ගතියක් එනවා. අක්කම ගතියක් එනවා. ඉඳගෙන ඉන්න බෑ. සක්මන් කරන්න බෑ. ඒ නිසා එන්නෙත් නෑ භාවනා මධ්‍යස්ථාන වලට මේ ඉඳගෙන ඉන්න බෑ කියලා. ඒගොල්ලෝ භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න එක. සක්මන් කරන්න ගියාම කොක්කු වගේ මොනවදෝ කරනවා සක්මන කියලා මේ සක්මන කියන්නේ ඇවිදින ගමන් ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න එක වගේ සරලව කියලා දිච්චාම අපිට බයිනවා මෙච්චර වටින භාවනා හැලු කරන්න හදනවා. එහෙම නෑ සක්මන් කරනකොට ඔයිට වැඩි මොකක් හරි තියෙනවායි කියලා. පටන් ගන්නකොට එහෙම එකක් තියෙනවා වගේ පේනවා තමයි. ඇවිදිනකොට කොක්කු ඇවිදිනවා වගේ තමයි ඇවිදින්නේ. ඉතින් අචාන්චා ස්වාමීන් වහන්සේ තාකා මධ්‍යස්ථානට යනකොට ඒතන ඉන්න කට්ටිය මේ ඒ ස්වාමීන් වහන්සේ ලොකු හමුතු ඒ නිසා විශේෂයෙන්ම අර විදිහට ඇවිදිනකොට තාකාවේ නායකයාට ගොල්ලෝ මුන්ට සනීපෙන්න කියපල්ලා. මුන්ට මේ මොකද වෙලා තියෙන්නේ සක්මන් කරනවා කියලා මුන්ට පය පොළවේ ඇවිදින්න බැරි වෙලා නේද? මේ පොළවේ යහඩමට ඇවිදින එකයි මේ සක්මන කියන්නේ කියලා බෑ එහෙම වෙන්න බෑනේ. මොකද්දෝ ඉල්ලනවා මේක වැඩිපුර. ඒක මේ ඉඳගෙන හුස්ම ගන්න එක ලද්දාපටන් කරපු එක නෙමෙයි. ඒක දිහා බලහන් ඉන්න ගෑම් බෑ කියනවා. නැතු හුස්ම ගන්න පුළුවන්. නෑ ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදින්න බෑ. නිකන් ඇවිදින්න ගියාම බල්ලන්ට හැතැම්ම නැවගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කකුල් ගෙවනකන් ඇවිදිනවා. ඉතින් කියන්නේ මොකක්වත් නෙවෙයි. ඒක දී පොඩ්ඩක් බලපන්. ඒක දී දැන පුදුම නුරුස්නා ගතියක් නේ පහළ වෙන්නේ. පුදුම අමාරුයි. ඇවිදිනකොට ටික වෙලාවක් කරනකොට වැඩේ හරි ගියොත් ඔන්න නිදිමත එනවා. වීසි වෙනවා. මොකද්දෝ වේගන එනවා.
මේ හුස්ම 4-5ක් බලන්න එක දිගට මොකද වෙන්නේ කියලා ඔළුව තෝන්තු වෙන්නේ නැද්ද කියලා. මේ මෙතෙක් කල හුස්ම ගත්ත ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හුස්ම දිහා බලලා ගත්තොත් කරකොලත ඇරියා වගේ. ඉතින් මම ඔය ඉස්සර ඒ දවස්වල මේ දවස්වල එකට විතර මට හම්බ වෙනවා දායකයෝ හම්බෙන්නේ. ඒකේ 12 ඉඳලා 1 වෙනකන් දායකයෝ උඩට එනවා මාව හම්බෙන්නේ. දැන් ඉතින් මේ වැඩමුළු සී නිසා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආපුවාම මේ දායකයෝ අද තව දායකයෝ මේකට මේ බණ මේ ධර්ම සාකච්ඡා වෙලා. ඉතින් ආපුවාට පස්සේ ඒ කට්ටිය කවදාකවත් ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා කරන්නේම නැහැ. ඒක ඉතින් හැටි කවදාවත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඊටාම දක්ෂ විදියට දාන දෙනවා. පුදුම විදියට දාන. ඉතින් මම අහනවා වාඩි වුණාට පස්සේ මේ ඕගොල්ලෝ දාන දුන්නනේ පින් සිද්ධ වෙනවද මොකද්ද පින් සිද්ධ වෙන්නේ කොහොමද අම්බෝ මේ වගේ බණ භාවනා කරන පිරිසකට දාන දෙන්න වෙනවා නම් අම්බෝ පින කියලා වැඩක් නැහැ නේ. ඉතින් මම අහනවා දානේ කණ එකද පින දානේ දෙන එකද කියලා අහනවා. වැඩි පින් සිද්ධ වෙන්නේ දානේ දෙන එකද නැත්නම් දෙන දෙයක් කාලා භාවනා කරන එකේද කියලා. ඒසුට පොඩ්ඩක් ඔළුව කහන්න පටන් ගන්නවා. කණ එක තමයි නේද කියලා මයෙන් අහනවා. මම ඒකනේ මම දැන් අවුරුදු 40ක් විතර දෙන දේ කාලම ජීවත් වෙලා තියෙන්නේ. ඒ හොඳයි නැත්නම් ඕගොල්ලෝ දුන්න නැත්නම් ගන්න විදියක් නැහැ නේ. බණ භාවනා කරනවද? නැහැ. කවදාකවත් නැහැ. ඒකට නොදකින් ඔබ දැන් අනේ වනේ වන සිව්පාවකටවත් අපේ දරුවන්ටවත් භාවනා නොලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි දන් දෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ. ඉතින් මං අහන ඕගොල්ලෝ මේ ආනාපානෙ කරන්නේ නැද්ද කියලා. වෙලාවක් නැහැනේ ස්වාමීන් වහන්සේ. මම කියන්නේ මේ ආනාපානෙ කියන හුස්ම ගන්න එක කරන්න නැද්ද කියලා අහනවා. අපි හිතුවේ ආනාපාන කියන සංස්ත ධර්මණ්ඩිය ගෝතාන මේ භාවනා කරන්නේ කියලා මම ඇහුවේ නෑනේ මම ඇහුවේ ආනාපානේ කරන්නේ නැද්ද කියලා. වෙලාවක් නැහැ කියන. ඒ කියන්නේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා හුස්ම ගන්න නැතුව ඉන්නවද කියලා මං අහනවා. අමාරුවට. නෑ ආනාපානේ නම් කරනවා. ඇත්තටම ආනාපානේ කරන. ඒක උදේ පොඩ්ඩක් බලන එක විතරයි තියෙන්නේ. එච්චරයි මේකේ තියෙන ප්‍රධානම රහස මේ හුස්ම දිහා බලන එක ආනාපානෙට කියන සතිය කියන එක දාන එක විතරයි ප්‍රශ්නේ. මේක කිව්වට පස්සේ මේ මිනිස්සුන්ට පුදුම වුණාවක් තියෙන ඉක්මනට ගෙදර යන්නේ. දැන් හරි ස්වාමීන් වහන්සේ හරිනේ දැන් වෙලා කියන්නේ අපි ඊයර ආපු ගමන් ස්වාමීන් එන යන්නම් කියද්දි මාත් කියන බොහොම හොඳයි. මේ ආනාපානය කියන එක බලන්න කියපු ගමන් සාමාන්‍ය පුද්ගලයා සරුවච්චන් වහන්සේ බවට පත් වෙනවා. මේ සියලු දේම සද්ධර්මයේ බවට පත් වෙනවා. ඒක ඉවසන්න නැති ඇති බලන්න. හුස්ම ටික බලන්න කිව්වට පස්සේ බලන්න බැරි නෑ. එහෙමනම් මේ බුදුහාමර බණ කියන එකක් නෑ. බලන්න පුළුවන්. ඒක ඉවසන්න බැරි. අර කියන උෂ්ණ සීතල බඩගිනි විපාසාව දුරත්තානං දුරාකතානං මේක ඇඟට එන පොඩි කම්පන චංචලයක් ආපු ගමන් අර වැඩේ කරගෙන යන්න බෑ. ඉතින් මේ මුළු එකම මුළු බණම නැත්නම් මුළු සංසිද්ධියම ආධුනිකයට අවාසියට නෙහිట్లా තියෙන්නේ. ශික්ෂණයකට ගිය ගමන් නුරුස්නා ගති වැඩි වෙනවා. වෙනදා ඌව දැනෙන්නෙත් නෑ අපිට. අර භාවනා කරන්න ගියාම සුවිශේෂීව ਸਰවචනාතේ දේශනා කරන විදිහට තුවාලේ සුද්ධ කෙරුවට පස්සේ බෙහෙත් දාන්න රිදෙනවා වැඩි. ඉතින් භාවනා මනස කියන්නේ වනමුඛේ පාදලා තියෙන. ඉතින් ඒ නිසා එයාට තේරෙනවා මේ අක්ඛම ධර්ම වෙනදට වැඩිය ගොජ්ජ දාගෙන ඇවිල්ලා ව්‍යාග්‍ර දේනුවක් වගේ පරිතර්ජනය කරනවා. ඉතින් ඒක දන්නවනම් Taman හිතන මට ඇත්තටම මේ උකුණේකට තරම්වත් පෞරුෂත්වයක් නැද්ද? මැස්සෙකුට තරම් පෞරුෂත්වයක් නැද්ද? මට මේක පොඩ්ඩක් තව ඉවසගෙන එක හුස්මක් බලන්න බැරිද? මට මේක දැනගෙන ඉවසාගෙන තව එක පියවරක් තියන්න බැරිද? නැත්නම් දානිවල වලට එක පිටක් බැරිද මට මේ දානිවල බව දැනගෙන කරන්න? නැත්නම් දත්ම දිනුවට එක චිත්තක්ෂණයක් බැරිද මට මම මේ දත්ම දින බව දැනගන්න? නාන පහසු කරන වෙලාවක මම මේ පම් පහසු කරන එක දැනගන්න බැද්ද කියලා බැලුවොත් ඇත්තට මෙහෙම දරා ගන්න බැරි දෙයක් නැහැ. අපි ඒක දරා ගන්න බැරි දෙයක් බවට පත් කරගෙන භාවනා කියන්නේ අමාරු දෙයක් කියලා හිතාගෙන මේ හදාගන්න දුරස්ත භාවය එක දවසින් නම් ඉවර වෙන්නේ නැහැ. ගොඩාක් කල් යනවා. ඒ නිසා ඒකට පටිපදා කියලා කියන මේක ඔක්කොටම තියෙන දෙයක්. ඉස්ලාම දවසේ පින්ඩපාතේ ගිහිල්ලා ගීගේ අතහැරලා ගිහිල්ලා ඉස්ලාම දවසේ පින්ඩපාතේ ගිහිල්ලා විභාර පර්වත ප්‍රාන්තේ මේ පාත්‍රය දිහා බලනකොට එක එකනා විසින් දාන පුංචි පුංචි ආහාර ගොඩවල් එකතු වෙලා මෙතෙක් කල් හිටියේ රාජගෙදර
රාජකන්‍යාවන් විසින් රාජභෝජන රං බඳුනේ තියලා පිළිගන්නලා පින්තපු මේ සිද්ධාර්ථ යෝරජතුමාට පාත්‍රය දකින්නට බොකු බඩවැල් කටෙන් ආවලු. මම මේ කොහොමද වළඳන්නේ කියලා. ගාක් වෙලා කල්පනා කර හිටියලු. දැන් ඉතින් ඉස්සරහට කරන්න වෙන්නේ ඔච්චරයි. ඊට පස්සේ රාජකන්‍යාව වෙන්නේත් නැහැ. රත්තරන් වාජනේ රං රාජභෝජන ලැබෙන්නේත් නැහැ. දැන් ඉතින් වළඳපන්. දරුවචන් වහන්සේම දේශනා කරනවා මොන තරම් කැපකිරීමක්ද එතන කරන්න කියලා. ඒ නිසා ගිහිගේ නික්මීමට ගත්ත ප්‍රයත්නයත් නික්මුණාට පස්සේ භාවනා කර්මස්ථානයක් මුතුන්පත් කර ගන්නකොට ගන්න ප්‍රයත්නයත් අතර මේ අක්ඛමා ප්‍රතිපදා කියන එක අපිට විශාල ටොක්ක්ක් අයින්. එදා විතරයි අපි ජීවිතේට මුණ දෙන්නේ. අපි මෙතෙක්කල් කෙරුවේ ජීවිතේට එන හැම ප්‍රශ්නකදීම මොකක් හරි හේතුවක් දාලා එම්ෙන් දාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි කොහොම ගියත් මැරෙනවා. කොහොම ගියත් ලෙඩ වෙනවා. කොහොම ගියත් වයසට යනවා. ඉතින් ඒකට මූණ දෙන්න අපේ දෙමාපිය අපිට ඉඩ දෙන්න ඇති පොඩ්ඩක් බලන්න. අපිට සුබවත නැටි අපිට මේකට ඉඩ දෙන්න ඇති බලන්න. ඉතින් ගීගේ අතහරින්න නැතුව කොහොමද යන්නේ? කොහොමද කරන්නේ? ගීගේ අතහරිනකොට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ සන්තෝෂ කරගෙන මේ කය සන්තෝෂ කරලා මේ ඉඳුරන් සන්තෝෂ කරලා ජයගත්ත කෙනෙක් නෑ. මම මේකට මේ අක්ඛමා ප්‍රතිපදා මට මේ නොයවසන සුළු දේවල් නුරුස්නා ගති කියන්න තියෙන්නේ සතිය පිහිටව බවට ලකුණක් කියලා හිතා ගන්න. මට මේ භාවනාව කරගන්න බැරි බාධාවක් මේ කියන විදිහට කරදරයක් කැස්සක් වැස්සක් මැස්සෙක් ආවොත් ඒ වෙලාවෙක ඉවසන්න බැරි සතිය පිහිටවපු නිසායි කියලා හිතන්න. සතියට බාධාවක් කියලා හිතන්න යන්න එපා. කමඨාන් වාර්තා ලියන්නේ බාධා කියලා තමයි. කමඨාන් සුද්ධ කරනවායි කියලා කියන්නේ ඒක වෙනකොට බලන්න වෙනදට වැඩිය සත්‍යමත්, වෙනදට වැඩිය අවදිමත්, වෙනදට වැඩිය ආසන්නයි, උත්සන්නයි. අන්න මේකට අවදි වෙලා යන්න. එතකොට ඇත්තටම අපි යන්න හදන්නේ අක්කමා ප්‍රතිපදාවට වැඩිය කමා ප්‍රතිපදාවට. කොහොමද අපි මේ කොහොමද දරා කියාගෙන තව එක හුස්මක් ගන්නෙ? කොහොමද මේ කොහොමද දරා කියාගෙන අපි එක තව පියවරක් තියන්නේ කියලා බැලුවොත් එහෙම බැරි නෑ. එහෙම කරගෙන යන්න බැරි කමක් නෑ. ඒක නිසා අපි බලමු අද ඉඳලා හෙට වෙනකම් බණ භාවනා දැන් දිගට කරගෙන යනකොට මේ අක්ඛමා ප්‍රතිපදාවත් ඒ විනෝඩ අපිට ආරූඪ කරගත හැකි ආදේශ කර ඇති khama ප්‍රතිපදාවත් දෙක අතර යම් වෙනසක් ඇති වුණොත් විතරක් අපේ ජීවිතේ හැරමු ලක්ෂයක් එයි. ඔය මේ දැන් තියෙන හන මිටියත් එක්ක නම් කොහොක්වත් යන්න බෑ. කිසිම වෙලාවකට ඔටුවෙකුට ඉදිකට්ටක් කරා යන්න බෑ. ඊට හපන් කියනවා මේ ප්‍රතිපදාවේ අපි යනකොට වෙන අමාරුකම්. ඒ නිසා අපි කොහොම හරි මේ ඉවතා ගන්න බැරි කියපු දේවල් තියෙද්දිම ඉවසනා ප්‍රතිපදාවකින් තව සතිචිත්තක්ෂණයක් වඩන්න අදිෂ්ඨානයේ විද දහිතේ පිංස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශීල දිනාට ඒ ප්‍රතිපදාව තමන්ගේ වාසිය පිණිස සත්‍ය පිණිස හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා